එළඹෙන පාස්කු සමය සඳහා සූදානම් වීමේ අරමුණෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම අපි ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. පසුගිය දවස්වල අපි අධ්‍යයනය කළා අපිට මේ පාස්කු සමයට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙන්නේ කොයි වගේ වටපිටාවක් සමාජ තත්ත්වයක් සමගින්ද කියන එක. එහිදී අපි විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද, අපි මොන අරමුණක් පෙරදරි කරගෙනද මේ පාස්කු සමයට ඇතුල් වෙන්න ඕන කියලා අපි මුලින්ම අධ්‍යයනය කළා. ඊට පස්සේ අපි අධ්‍යයනය කළා මේ පාස්කුවේ ආරම්භය, ඒ වගේම පාස්කු කාලය පිළිබඳව සහ පාස්කුවේ පූජාවෙන්ට නියමිත මෙසියස් වහන්සේ නැමැති බැටළු පැටවාණන් වහන්සේ පිළිබඳව වසර දහස් ගණනකට පෙර දුන්න අනාවැකි සම්බන්ධයෙන් අපි පහුගිය අවස්ථාවේ අධ්‍යයනය කළා. එහිදී අපි දුටුව මුල් අවදියේ බැටළු පැටවුන්ගෙන් කළ පූජාව ජේසුස් වහන්සේ තුලින් සම්පූර්ණත්වයට ගෙනාපු විදිහ. එම අනාගත වක්තෘ පොත්වල ලියා තිබෙන විදිහට එම දෙවියන් වහන්සේගේ සැලැස්මේ පරිදි සියලු මනුෂ්‍යයන්ගේ පාපය උදෙසා ජේසුස් වහන්සේ මැදහත්ව මනුෂ්‍යයන්ට දොස් තබන්නේ නැතුව මනුෂ්‍යයන් පව්කාරයන්ව සිටියදී ජේසුස් වහන්සේ මැදහත් වෙලා එම සියලු පාපය උන්වහන්සේ විසින් උසුලගත්ත විදිහ පහුගිය අවස්ථාවල අපි අධ්‍යයනය කළා. ඉතින් අපි අද අධ්‍යයනය කරන්නට සූදානම් වෙනවා උන්වහන්සේට එලෙස ජීවිතය දෙන්න සිද්ධ වුණේ ඇයි? උන්වහන්සේට මේ පොළවේ ගැලවුම්කාරයා විදිහට තමන්ගේ ජීවිතය කැප කරන්නට සිදු වුණේ ඇයි? උන්වහන්සේ හැරෙන්නට මේ පොළවට වෙන ගැලවීමේ මාර්ගයක් තිබෙනවද? මේ පොළව තුල මනුෂ්‍යයන් කරපු ක්‍රියාවන් වල අවසාන ප්‍රතිඵලයක් තිබෙනවද? උන්වහන්සේ දුන්න ගැලවීමෙන් හැරෙන්න අපිට වෙන ක්‍රමයක් තිබෙනවද? මේ පොළවේ සාර්ථක වෙන්න හෝ අපේ ජීවිත සාර්ථකත්වයකට ගේන්න වෙන මගක් තියනවද කියන එක අපි අද අධ්‍යයනය කරන්න සූදානම් වෙනවා. ලෝකය පටන් ගැන්වෙ ඉඳලම මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගෙන් වෙන්ව මනුෂ්‍ය නුවණ මත පිහිටලා මනුෂ්‍යයන් කැමති විදිහට වසර දහස් ගණනක් තිස්සේ විවිධ ක්‍රියාවන් කරමින් මේ ලෝකය අද දක්වා රැගෙන ඇවිල්ලා තිබෙනවා. ඉතින් මේ පටන් ගැන්වෙ ඉඳලම මනුෂ්‍යයා දෙවියන් වහන්සේට අකීකරු වෙලා තමන් තීරණ අරගෙන වැඩ කරන්න පටන් ගත්තා. අපි දකිනවා ඒදන් උයනේ ඉඳලම මේ දේ සිදු වුණු ආකාරය. මුලින්ම දෙවියන් වහන්සේට අකීකරු වුණ ආදම් සහ ඒව ඔවුන් දැක්කා දෙවියන් වහන්සේ එපා කියපු ගහෙන් කෑවම ඔවුන්ගේ නග්නභාවය, ඔවුන්ට උපකාරයක් නැති ස්වරූපය, ඔවුන්ගේ අසරණභාවය ඔවුන්ට හැඟෙන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා ඔවුන් බයිබලයේ ආරම්භක පරිච්ඡේදවල විස්තරන ඔවුන් අත්තික්කා කොළවලින් තමන්ට ඉනවැසුම් සාදාගත්තා කියලා. නමුත් එය පූර්ණ විසඳුමක් වුණේ නැහැ. එය අසාර්ථක දෙයක් බවට පත් වුණා. ඒක නිසා දෙවියන් වහන්සේට සිදු වුණා වෙන සතෙකුගේ සමකින් ආදම්ට සහ ඒවට වැස්මක් හදලා දෙන්න. ඒ වගේම එතනින් ඉදිරියට අපි බලද්දී විවිධ මනුෂ්‍යයන් තමන්ගේ හිතු මනාපෙට වැඩ කරමින් දෙවියන් වහන්සේ නැතුව අපිට මේ පොළව ජයගන්න, මේ පොළවේ ඉදිරියට ගිහිල්ලා අපිට අවශ්‍ය දේ ගොඩනගල අපිට සාර්ථක වෙන්න පුළුවන් කියන අදහසින් යුක්තව මනුෂ්‍යයන් බොහෝ දේවල් කරන්න පටන් ගත්තා. විවිධ නායකයන් නැගිටුණා. ඔවුන් වටා ජනතාව එකතු කරගෙන ඔවුන් වෙනම රාජ්‍යයන් බිහි කරන්න පටන් ගත්තා. හැබැයි එලෙස ගොඩනගපු රාජධානි නිම්රෝද් කියන පාලකයා මුල් කරගෙන මුල්ම අවධියේදී මනුෂ්‍යයන් ඔහුවට එකතු වෙලා ඔහුට බලය ලබා දීලා ඒ වගේම ඔහු මනුෂ්‍යයන්ගේ බලය Tamanට ලබාගෙන ඔහු දෙවියන් වහන්සේව පසක තිබෙලා දෙවියන් වහන්සේගේ රාජධානිය ගැන අමතක කරලා ඔහු මනුෂ්‍ය රාජධානියක් පොළොවේ බිහි කරන්න පටන් ගත්තා. හැබැයි එහි අසාර්ථකත්වය අපිට අත්දකින්න පුළුවන් උත්පත්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පරිච්ඡේදය වෙතට පැමිණෙන විට දෙවියන් වහන්සේ දකිනවා මනුෂ්‍යයා මේ තනියම Tamanට ඕන විදිහට ගොඩනගන්න ගියපු මේ පාලනය ඊටාම දූෂ්‍ය වෙලා තිබෙනවා.
පොළොව මත මනුෂ්‍යයාගේ ක්‍රියා ඉතා දූෂ්‍ය වෙලා තිබෙනවා. එම නිසා මේ පොළොව මම ජලගැල්මකින් විනාශ කරනවා කියලා දෙවියන් වහන්සේ තීරණය කරනවා. නෝවා දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව හිටිය බැවින් ඔහුව වෙන් කරගෙන ඔහු තුලින් පොළවේ ඊළඟ ජනාවාස පිහිටුවන්නට දෙවියන් වහන්සේ කල්පනා කරගෙන මුළු පොළව විනාශයට නියම කරනු ලැබුවා. ජලගැල්මෙන් මුළු පොළොව විනාශයට පත් වුණා. ජලගැල්මට පෙර මනුෂ්‍යයන් එවැගේම දේව දූතයන් තමන්ට කැමති විදිහට ඔවුන් එකතු වෙලා පොළොවේ වෙනම බලයක් රාජ්‍යයක් පිහිටුවන්නට පටන් ගත්තා. හැබැයි එය අසාර්ථකයි. එය මනුෂ්‍යයාට යහපත් දෙයක් උනේ නැහැ. ඒක මනුෂ්‍යයාට යහපත් නොවෙන නිසා දෙවියන් වහන්සේට සිදු වුණා ඒක විනාශ කරලා දාන්න. ඉතින් මනුෂ්‍යයා කරපු ක්‍රියාවන් වල අසාර්ථකත්වය සහ ඒවයින් ඇත්තටම මනුෂ්‍යයන්ට ගැලවීමක් නොලැබෙන විදිහ මේ බයිබලයේ ආරම්භයේ ඉඳලම අපිට අත්දකින්න පුළුවන්. නෝවාගේ කාලේ ඇතිවුණු ජලගැල්මෙන් පසුව මනුෂ්‍යයන් ලෝකේ පුරා ව්‍යාප්ත වෙන්නට සහ ජනාවාස වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ කාලෙදී ඔවුන් තීරණය කළා අපි එහෙනම් එකට එකතු වෙලා අපි එක භාෂාවක් කතා කරනවා. අපි අපිට එක නාමයක් හදාගමු. අපි මෙතන වෙනම කොතක් ගොඩනගලා අපිටම කියලා නුවරක් හදාගෙන අපි මෙහි වාසය කරමු කියලා බොහෝ මනුෂ්‍යයන් පිරිසක් නෝවාගේ ජලගැල්මෙන් පසුව එකතු වුණු බොහෝ මනුෂ්‍ය පිරිසක් තමන්ට ආවේනික ස්ථානයක තමන්ට රාජධානියක් ගොඩනගා ගන්න කටයුතු කළා. බාබෙල් කොත කියන මේ කොත සහිත නුවර ඔවුන් ගොඩනගන්න පටන් ගත්තා. නමුත් එහිදී දෙවියන් වහන්සේ දැක්කා මේ විදිහට මනුෂ්‍යයන් මෙතන එකතු වෙලා ඉන්න ගියොතින් දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉදිරියට සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන් తాවකාලිකව මේ පොළවේ ඔවුන්ගේ ආයු කාලය අවසන් වෙනතුරු මෙහි ඉඳීවි. කොහොමත් ජලගැල්මට කලින් දෙවියන් වහන්සේ කිව්වා මේ මිනිස්යාගේ ආයු කාලය කොහොමත් දැන් ඔවුන් මිය යන නමුත් ඔවුන්ගේ ආයු කාලය වැඩි. මගේ ආත්මයට තවදුරටත් මේ මිනිස්යන් එක්ක තර්ක කරමින් සිටින්න බෑ. ඒක නිසා මිනිස්යාගේ ආයු කාලය අවුරුදු 120කට සීමා වෙනවා කියලා දෙවියන් වහන්සේ නියෝගයේ පනවල තිබුණේ. ඉතින් මෙන්න මේ අතරේ තමයි ඔවුන් ශීනාර් කියන ප්‍රදේශයේ සම භූමියක් හමු වෙලා එහි බාබෙල් කියන කොත සහ නගරය ගොඩනගලා එහි වාසය කරන්න පටන් ගත්තා. ඔවුන් తాවකාලිකව අවුරුදු කිහිපයකට තමන්ගේ දේවල් ගොඩනගාගෙන ඒ නුවර ජීවත් වෙයි. හැබැයි එතනින් එහාට දෙවියන් වහන්සේගේ සදාකාලික සැලැස්මක් ඔවුන් තුලින් ඉෂ්ට නොවන බව දෙවියන් වහන්සේ දුටුව නිසා ඔවුන්ගේ භාෂාවල් වියවුල් කරලා ඔවුන් ලෝකයේ පුරා විසිරුවා දමනු ලැබුවා. අපි මීට පෙර අවස්ථාවල කරපු සමහර අධ්‍යයනයන් වල ඔබට දකින්න පුළුවන් බාබෙල් කොතේ ඉඳලා භාෂාවන් ලෝකයේ විවිධ භාෂාවන් විවිධ ප්‍රදේශවලට ව්‍යාප්ත වුණ විදිහ අපි කලින් කරලා තියෙන සමහර අධ්‍යයනයන් වලදී ඔබට ඒවා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට දෙවියන් වහන්සේ මේ කොතක් ගොඩනගලා එක තැනක රාජධානියක් නුවරක් පිහිටුවා ගන්න ගියපු ජනතාව විසිරුවල දැම්මා. ඔවුන් එහිදී කරන්න ගියපු දේ අසාර්ථක වුණා. ඔවුන් එහිදී කරන්න ගියපු දේ සම්පූර්ණත්වයට ගේන්න ඔවුන්ට බැරි වුණා. ඒකට ප්‍රධානතම හේතුව තමයි ඒ තුලින් මිනිස්යාට ගැලවීමක් සදාකාලික ආශිර්වාදයක් දෙවියන් වහන්සේගේ සදාකාලික රාජධානියට පැමිණෙන්නට මාර්ගයක් ඒයින් විවර වෙන්නේ නැහැ. తాවකාලිකව තමයි මිනිස්යන් හැමදේම දකින්නේ. ඔවුන් දැක්කේ తాවකාලිකව මේ අවුරුදු කිහිපයකට පොළොව මත තිබෙන ජීවිතය ගැන පමණයි ඔවුන් බලලා කටයුතු කළේ. ඒක ඉන් පසුවත් ඉදිරියට පැමිණෙද්දිත් අපිට දකින්න ලැබෙනවා. ඉන් පසුව ලෝකේ විවිධ රාජධානි බිහි වුණා. ඒ විවිධ රාජධානි ඔවුන්ගේ අභිලාෂයන් උදෙසා කටයුතු කරමින් සිටියා. ඒවා මහා විශාල රාජධානි වගේ පෙනුනත් ඇත්තටම ඒ රාජධානිවල ඉෂ්ට කරනු ලැබුවේ එම අධිරාජ්‍යයන්ට අවශ්‍ය ඔවුන්ගේ ගෞරවයට ඔවුන්ගේ පැවැත්මට සහ ඔවුන්ගේ ආසාවල් වලට අවශ්‍ය දේ පමණයි. ඉතින් අපි දකිනවා මිසරය කියන රාජධානිය බිහි වෙනවා ටික කාලයක් මෙලෙස ගමන් කරද්දී. මිසර රාජධානියේ පාරාවෝ කියන රජ පෙළපතේ අරමුණු උදෙසා තමයි එම රාජධානිය බිහි වෙන්නේ. පසුකාලීනව ඊශ්‍රායල් ජාතියටත් සිදු වෙනවා ඔවුන්ගේ අකීකරුකම් නිසා ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව මත පිහිටලා ඔවුන් කානාන් දේශයට නැවත පැමිණෙන්නේ නැතුව එහි ස්ථීරව පදිංචි වෙන්නේ නැතුව ඔවුන් මිසරයත් එක්ක මිශ්‍ර වෙලා මිසරයේ ජීවිතය ගත කිරීම නිසා පසු කාලීනව අපි දකිනවා ඊශ්‍රායල් වරුන්ටත් මිසරයේ වහලුන් බවට පත් වෙන්නට සිදු වෙනවා. කෙසේ වෙතත් මිසරයේ පාරාවෝ කියන රජ පෙළපතේ
ඉන් පසුව හිටපු ඒ පාලකයන්ගේ උවමනා එපාකම් උදෙසා මිසර රාජ්‍ය ගොඩ නගනු ලැබුවා. අපිට ඒක පේන්නේ මනුෂ්‍යයන්ගේ යහපත උදෙසා හදපු රාජධානියක් වගේ. ඕනම රාජධානියක් දිහා බැලුවම මහා විශාල දේශපාලනික පද්ධතියක් සියලු මනුෂ්‍යයන්ට යහපත කිරීම සඳහා ගොඩනැගුණු පද්ධතියක් විදිහට තමයි අපිට පිටින් පේන්නේ. හැබැයි ඇත්තට බැලුවොත් බලවත් මනුෂ්‍යයන් එහි පාලන අධිකාරීත්වයේ සිටින පාලකයන්ගේ අවශ්‍යතාවයන් උදෙසා තමයි ඕනම රාජධානියක් බිහි වෙන්නේ. යම් රටකට ගිහිල්ලා පහර දෙන්න ඕන කියලා තීරණය කරන්නේ අධිරාජ්‍යයන් විසින්. මිනිස්සු කවදාවත් යුද්ධවලට අනිත් රටවල් ගිහිල්ලා යටත් කර ගැනීම වලට සාමාන්‍ය වැසියන් කැමති වුණේ නැහැ. සාමාන්‍ය වැසියනුත් යුද්ධයට බඳවාගෙන කොහොම හරි ගිහිල්ලා සටන් කරලා තව තමන්ගේ අධිරාජ්‍යය ලොකු කරගන්න අරමුණ තිබුණේ එම පාලකයාට. පාලකයාගේ අභිලාෂය උදෙසා තමයි සියලු අධිරාජ්‍යයන් බිහි වුණේ. ඉතින් එම පාලකයන්ගෙන් මිනිසයන්ට ඇත්තටම සාධාරණත්වයක් අතීතයේ ඉඳලම සිද්ධ වුණේ නැහැ. මිසර අධිරාජ්‍යය තුලත් මිසර රාජධානිය තුලත් මේ දේ දකින්න ලැබුණා. මිසරේ මුල් අවදියේ ඊශ්‍රායල්වරු ඔවුන් එක්ක සහයෝගයෙන් හිටියා. හැබැයි පසු කාලීනව ඊශ්‍රායල්වරුන් යටහත් කරගෙන මිසරේ සියලු බර වැඩ ඊශ්‍රායල්වරුන්ට පවරනු ලැබුවා. ඒ වගේම ඊශ්‍රායලයේ හිටපු මිසරේ හිටපු අනෙකුත් සාමාන්‍ය වැසියන්ගේ සියලු ගම්බිම් පාරාව වෙතට මිලේට ගනු ලැබුවා එක සාගත කාලයකදී. මෙලෙස පාරාවෝ විසින් මුළු මිසරේම වගාබිම් තමන්ගේ අනසකට නතු කරගත්ත නිසා මුළු මිසර ජාතීන්ම පාරාවෝගේ වහලුන් විදිහට තමයි කටයුතු කරනු ලැබුවේ. ඒ මිසර සියලු ජාතීන් වගා කරන අස්වැන්නෙන් විශාල ප්‍රතිශතයක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලබා දෙන්න අවශ්‍යයි. හරියට වර්තමානයේදී අපි පහුගිය දවස්වල දැක්කා ලංකාවේ ගොවීන් වවන දෙයින් රාජ්‍ය ගබඩාවලට මෙන්න මේ තරම් වී ප්‍රමාණයක් දෙන්න ඕන කියලා නියෝග පනවල තිබුණා. එහිදී ඇති වුණු සමහර කැරලි නිසා ඒක ඔවුන්ගේම වාසියට ඔවුන් ටික කාලයකට తాවකාලිකව නතර කරා මිසක් ඒක තමයි රාජ්‍ය පාලනයේ ස්වරූපය. මිසරේදී මේ දේ සිද්ධ වුණා. මිසරේ පාලකයන් මුළු ඉඩම් ඔක්කොම මේ සාගත කාලේ වෙහෙසටපත් වුණ අසරණභාවයටපත් වුණ මිනිසයන්ගෙන් ප්‍රයෝජන අරගෙන එම මුළු දේශේම ඉඩම් මිලයට ගනු ලැබුවා. ඉන් පස්සේ ඔවුන් හරියට පාරාවෝගේ ඉඩම් වල කුලියට වැඩ කරනවා වගේ තමයි මුළු මිසර දේශයේ වැසියන්ටම ජීවත් වෙන්න සිද්ධ වුණේ. මෙලෙස ඔවුන් හැම අවුරුද්දකම පාරාවෝගේ මාලිගාවට කුලී ගෙවනු ලැබුවා. ඔවුන් පාරාවෝගේ සේවකයන් විදිහට තමයි හිටියේ. පාරාවෝ කියන රජපෙළපතේ අවශ්‍යතාවය උදෙසා තමයි මිසර ජාතිය මිසරේ කියන රාජධානිය ක්‍රියාත්මක වෙමින් පැවතුනේ. අපිට පේන්නේ ඒක දැන් අපි මිසරේ ඉතිහාසය අධ්‍යයනය කරද්දී අපිට පේන්නේ මේ සියලුම ජනතාව මිසරේ හිටපු සියලු දෙනා සෞභාග්‍යමත්ව ගත කරපු මහා රාජධානියක් වගේ සියලු මිසර ජාතිකයන්ට සාධාරණත්වයේ ඉෂ්ට වුණු රාජ්‍යයක් විදිහට තමයි අපිට පේන්නේ. ඒ වුණාට එහි ඉතිහාසය අපි නිවැරදිව විමසා බලද්දී පාරාවෝ කියන රජපෙළපතට තමන් අවශ්‍ය දේ ගොඩනගා ගැනීම සඳහා මුළු මිසර දේශය මිලයට ගනු ලැබුවා. ඒ වගේම එම මිසර ජාතීන් පාරාවෝගේ සේවකයන් විදිහට තමයි කටයුතු කළේ. පාරාවෝ දෙවියන් විදිහට කටයුතු කළා. පාරාවෝ තමයි දේවත්වයෙන් සැලකුවේ. මිනිසයන් විසින් පාරාවෝ කියන පාලකයව දේවත්වයෙන් සැලකිය යුතුව තිබුණා. ඉතින් ඔවුන් මේ මහා පිරමීඩ ගොඩ නැගුවා. දැන් අද මිනිස්සු විද්‍යාඥයන් කල්පනා කරන කොහොමද මේ ගීසාහි තිබෙන පිරමීඩ ගොඩනගන්නේ නැත්තේ? ඒ මේ අහිංසක මිනිසුන්ගේ වෙහෙසින්. අද ඔවුන් කල්පනා කරන වර්තමානයේ පුරාවිද්‍යාඥයන් මේවා බලලා මේ තරම් දැවැන්ත පිරමීඩ ගොඩනගන්න ක්‍රමයක් නැහැ. මේ තරම් මහා දැවැන්ත ගල් කුට්ටි මේවා කොහොමද මේක මුදුනට ගෙනිච්චේ? අද තිබෙන මේ වගේ ගොඩනැගිලි ඉදිකරන සමාගමකටවත් මෙවැනි විශාල පිරමීඩයක් හදන එක මහා අභියෝගයක් කියලා අද ගණන් බලා තිබෙනවා. හැබැයි ඒ අවදියේ පාරාවෝ තමන්ගේ ආසාවට පාරාවෝ කියන රජපෙළපත තමන්ගේ ආසාවට මිනිසයන්ගේ ශ්‍රමය මේ ආකාරයෙන් යෙදුවා. මිනිසයන් ලක්ෂ ගාණක් අපි දකින ඊශ්‍රායල්වරු මිසරෙන් එළියට එන්න කලින් පිරිමි පමණක් ලක්ෂ 6ක් ඔවුන්ගේ බිහි වෙලා හිටියා. මෙන්න මේ ලක්ෂ 6ක ඊශ්‍රායල් සෙනග, ඒ වගේම මිසරේ හිටපු අනෙකුත් වහල් සෙනග, ලක්ෂ ගණනක සෙනගක් එකට එකතු කරගෙන ඔවුන් මොකද්ද මේ කළේ? ඒ පිරමීඩ ගොඩනැගුවේ ඇයි?
මිනිස්සයාගේ යහපතකටද? ඒකෙන් මිනිස්සයාට මොන හරි යහපතක් වුණාද? ඒකෙන් මිනිස්සයාට යම් කිසි සදාකාලික සැනසීමක් ලැබුණාද? ඒකෙන් ජනතාවට සෙතක් සැලසුණාද? නෑ. මේ පිරමීඩ අද ලෝක පුදුමයක් විදිහට වාර්තා කරනවා. මේ ඔක්කොම පාරාවෝ කියන රජතුමාගේ අවශ්‍යතාවය, එයාගේ ආසාව. එයාට බිලියන ගණනින් වියදම් කරන්න ධනෙ තිබුණා. ඒ වගේම ලක්ෂ ගණනින් සේවකයන් සිටියා. ඔවුන්ගේ ශ්‍රමය යොදවලා ඕන දෙයක් කරන්න. පාරාවට වෙන වැඩක් නැති වුණාම එයා පිරමීඩ හැදුවා. මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න කටයුතු කළේ නැහැ. එයා පිරමීඩ හද හිටියා. වසර 100 ගණනක් තිස්සේ මිනිස්යන් ලක්ෂ ගණනකගේ ශ්‍රමය උපයෝගී කරගෙන තමයි මේව ගොඩනැගුවේ. අද පුරාවිද්‍යාඥයන් ඉතිහාසඥයන් හිතනවා සමහර විට පිටසක්වල ජීවීන් ඇවිල්ලා මේ මිසරයට තාක්ෂණය දීලා ගියාද? මේ ගල් උස්සන්න තාක්ෂණය පිටින් දුන්නද? පිටින් මොනවත් දුන්නේ නැහැ. මේ මිනිස්යන්ගේ ශ්‍රමය පාරාවෝ රජපෙළපත විසින් සූරා ගනු ලැබුවා. ඉතින් මේ විදිහට අපි ඉදිරි ලෝකයේ ඇතිවෙන සියලු රාජධානි දිහා බැලුවම අපිට පෙනී යනවා මේ එක රාජධානියකවත් පාලකයෝ මිනිස්යන්ගේ යහපත උදෙසා කටයුතු කළේ නැහැ. පාරාවෝ මිසරේ මිනිස්යන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න, ඔවුන්ගේ දරිද්‍රතාවය නැති කරන්න, ඔවුන්ට සමාදානයේ ජීවිතයක් ලබා දෙන්න, ඔවුන්ට නිදහසේ ජීවත් වෙන්නට, නිදහසේ තීරණ අරගෙන වැඩ කරන්න අවස්ථාවක් දෙන්න අරමුණක් කිසිසේත්ම පාරාවෝට තිබුණේ නැහැ. පාරාවෝ තමන්ගේ තත්ත්වය උසස් කරලා තමන් දේවත්වයට අරගත්තා. අඩු ගානේ ඔවුන් මලාට පසුවත් ඔවුන්ට ඉන්න වෙනම පිරමීඩ ජීවත් වෙලා ඉන්න ලක්ෂ ගණනක් මිනිස්යන් විසින් ගොඩනැගිය යුතුව තිබුණා. ඒක තමයි පාලක පෙළපතේ ක්‍රමය. ඕක අදත් මෙහෙමයි. ඉන් පසුව බිහි වුණු රාජධානි බබිලෝනිය, පර්සියාව, ග්‍රීසිය ආදී මෙම රාජධානිවල පාලකයනුත් මෙන්න මේ වගේ. බබිලෝනියේ මුල් පාලකයා නෙබුකද්නේසර් කියන පාලකයා බොහෝ රටවල් මේ මැද පෙරදිග ආශ්‍රිත ආසියාව දක්වා තිබෙන බොහෝ රාජධානි තමන්ගේ අනසකට නතු කරගත්තා. බොහෝ යුද්ධවලින් පසුව තමයි බබිලෝනිය පාලකයා මේ හැම රාජධානියක්ම අල්ලගත්තේ. එහිදී විශාල විදිහට මිනිස්යන් ඝාතනය වුණා. මිනිස්යන්ට ඕනකමක් තිබුණේ නැහැ තව රාජධානිය ලොකු කරගෙන මනුෂ්‍ය ඝාතන තව සිද්ධ වෙවි යුද්ධ දිගටම පවතින එක මිනිස්යන්ට සාමාන්‍ය වැසියන්ට අවශ්‍ය වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ සාමකාමී ජීවිතයක්, නිදහස් ජීවිතයක්. හැබැයි බබිලෝනියේ පාලකයා ඒක ලබා ගන්න අවස්ථාව දුන්නේ නැහැ. ඔහුට ඕනුනේ තව තමන්ගේ රාජධානිය ව්‍යාප්ත කරගන්න. ඔහු ප්‍රධාන අගනුවර නතර වෙලා හිටියා. අහිංසක මිනිස්සුන්ගෙන් හමුදාවල් ගොඩනගලා ඔවුන් යුද්ධයට යවුවා. යුද්ධයට යවලා මැරෙන කෙනෙක්ට මැරෙන්න ඉඩ දුන්නා. අනිත් දිනන කෙනෙක්ගෙන් එම රාජධානි උරුම කරගත්තා. අන්තිමට නම ගියේ නෙබුකද්නේසර් කියන පාලකයාගේ. ඔහුගේ නමින් බබිලෝනිය විශාල අධිරාජ්‍යයක් බවට පත් වුණා. නමුත් ජීවිත පිදුවේ එළියේ හිටපු අහිංසක සාමාන්‍ය වැසියන්ගේ දරුවන් ඔවුන්ව බලහත්කාරයෙන් හමුදාවල් වලට අරගෙන ඔවුන් යුද්ධවලට පිටත් කර යවනු ලැබුවා. මෙන්න මේ පාලන තන්ත්‍රයේ අභිලාෂය උදෙසා තමයි බබිලෝනියකින් රාජධානිය බිහි වුණේ. ඒ වගේම අපි දකිනවා ඊශ්‍රායලය කියන රාජධානිය දෙවියන් වහන්සේ විසින් මිසරයෙන් එළියට ඔවුන්ව ගෙනල්ලා මිසරේ ඊශ්‍රායල්වරුන්ට අත්විඳින්නට සිදුවුණු දැඩි වහල්කම් ඔවුන් කොච්චර දුෂ්කර කටුක බර වැඩ ගොඩක් කරාද කියන එක අපි මීට කලින් අධ්‍යයනය කළා. ඔවුන් මෙන්න මේ බර වැඩ නිසා දෙවියන් වහන්සේට මොරගසද්දී දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලද්දී දෙවියන් වහන්සේ ඔවුන්ට උපකාර කරලා ඔවුන් මිසරෙන් පිටතට ගෙනල්ලා කානාන් කියන ඔවුන්ගේ පියවරුන්ගේ දේශයේ ඔවුන්ව පිහිටවනු ලැබුවා. වෙනම ඊශ්‍රායල් කියන රාජ්‍යය එතන ගොඩ නැගුවා. ඔවුන් මුල් කාලෙදී දෙවියන් වහන්සට අවනත වෙලා ඊශ්‍රායල් රාජධානිය ගොඩනගනු ලැබුවා. හැබැයි මෙසේ ගොඩනගාගෙන යද්දී ඊශ්‍රායලයේ රජවරුන් පැමුණුනාම දාවිද්ගෙන් පසුව දාවිද්ගේ පුත්‍රවන සලමොන්ගෙන් පසුව ඊළඟට පැමිණි බොහෝ රජවරු දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා උල්ලංඝනය කරගෙන තමන්ට ලැබී තිබෙන වරප්‍රසාදය මේ භූමිය මේ රාජධානිය ගැන උඩඟු වෙලා ඔවුන්ට ලැබී තිබෙන රැකවරණය ගැන උඩඟු වෙලා තමන්ට ඕන විදිහට ඊශ්‍රායල් දේශය පාලනය කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ නීති ව්‍යවස්ථා පසෙක දමලා සලමොන්ගෙන් පසුව ආපු බොහෝ රජවරු ඔවුන් දෙවියන් වහන්සේගේ නීතිවලට පිටින් වැඩ කරලා ඊශ්‍රායල් දේශය එම රජවරුන්ගේ අරමුණු වලට යොදව ගන්න පටන් ගත්තා.
දෙවියන් වහන්සේගේ සෙනගගෙන් පිටත බිහි වුණු සියලු රාජධානි එම පාලකයන්ගේ අධිරාජ්‍යයන්ගේ උවමනාව මත තමයි ගොඩ නැගුණේ. ඔවුන්ගේ යහපත සඳහා. හැබැයි දැන් දෙවියන් වහන්සේගේ සෙනගවන ඊශ්‍රායල් ජාතියත් ටික කාලයකට පසුව දාවිද්ගෙන් සලමොන්ගෙන් පසුව සිදු වුණේ කුමක්ද? එම රාජධානිවල රජවරුත් තමන්ගේ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා ඊශ්‍රායල් දේශය තමන්ට වාසි ලැබෙන විදිහට හසුරවන්න පටන් ගත්තා. තම රජ පෙළපත්වල පැවැත්ම තමයි ඔවුන් අපේක්ෂා කළේ. එහෙම නැතුව ඊශ්‍රායල් ජාතියේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණක් ඔවුන්ට තිබුණ නැහැ. මේ නිසා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් දේශයට දුන්න රැකවරණය අතහැරලා දැම්මා. ඔවුන් හිතුවා දෙවියන් වහන්සේ නැතුව අපිට මේ ඕන දෙයක් කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔවුන් දෙවියන් වහන්සේව අතහැරලා දාලා එම රජවරුන්ට ඕන විදිහට දේශය පාලනය කරන්න ගත්තා. හැබැයි ඒක අසම්පූර්ණ වුණා. ඒක අසාර්ථක වුණා. දෙවියන් වහන්සේ මෙච්චර කාලයක් දීලා තිබිච්ච රැකවරණය ඊශ්‍රායලෙන් ඉවත් කරගත්තා. දැන් නුඹලට ඕන තනියම නුඹලගේ රජ පෙළපත් රැකගෙන ඉදිරියට යන්න. එහෙමනම් නුඹලා ඒක නුඹලගේ ක්‍රමවලටම කරගෙන යන්න අවශ්‍යයි කියලා දෙවියන් වහන්සේ දීපු රැකවරණය දේව මාලිගාවෙන් සහ මුළු දේශයෙන් හස්තේ ඉවතට ගත්තා. ඉන් පසු අපි දකිනවා බබිලෝනිය කියන රාජධානිය ඇවිල්ලා ඊශ්‍රායලට පහර දීලා ඒ රාජධානිය යටත් කරගන්නවා. ඉන් පසුව පැමිණි පර්සියාව නැවත වතාවක් ඊශ්‍රායලය ඔවුන්ගේ අනසකට නතු කර ගන්නවා. පර්සියානු අධිරාජ්‍ය අහස්වේරෝෂ් කියන අධිරාජ්‍යයාගේ කාලේ ඒක බබිලෝනියටත් වඩා ව්‍යාප්ත වෙලා පැවතුන අධිරාජ්‍යයක්. ඒක ආසියාවේ ඉන්දියාව දක්වාම එම රාජ්‍ය ව්‍යාප්ත වෙලා තිබුණු බව ලියවිලිවල සඳහන් වෙනවා. ශුද්ධ බයිබලය තුලත් ඒක ලියවී තිබෙනවා. ඉතින් මෙලෙස අහස්වේරෝෂ් ප්‍රමුඛව මේ පර්සියානු අධිරාජ්‍ය මෙතරම් ව්‍යාප්ත කරනු ලැබුවෙත් මනුෂ්‍යයාගේ යහපත උදෙසා නොවේ. දැන් ආසියාවේ ඉන්න මිනිස්සුන්ට ඕන කමක් තිබුණේ පර්සියානු පාලකයෙක් යටතේ තමන්ගේ ජීවිකාව ගත කරන්න. ඒ වගේම පර්සියාවේ හිටපු සමහර බොහෝ සාමාන්‍ය මනුෂ්‍යයන්ට අවශ්‍යතාවයක් තිබුණ නැහැ. මේ ඈත තිබෙන ආසියාතික රටවල් තමන්ගේ රාජ්‍යයට යටත් කරගෙන ඔවුන්ගේ දේවලුත් ලබා ගන්න මේ සාමාන්‍ය වැසියන්ට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. හැබැයි අවශ්‍යතාවය තිබුණේ පාලකයන්ට. ඉතින් පාලකයන් විසින් ඒ තැනට මිනිස්යන්ව මෙහෙවනු ලැබුවා. මෙලෙස අපි ඉදිරියට අධ්‍යයනය කරගෙන යද්දී පොළවේ ඊළඟට බිහි වුණු සියලු රාජධානිවල තත්වය මේක තමයි. රෝමය ඊට කලින් ග්‍රීසිය ආදී මේ රාජධානී එම පාලකයන්ගේ අභිලාෂයන් උදෙසා ගොඩනගනු ලැබුවා. මිනිස්සු හැම කාලෙකම බලාපොරොත්තු වුණා මේ පාලකයා හොඳ නැත්තම් ඊළඟ පාලකයා ඇවිල්ලා අපිට යහපතක් සෙතක් සලසයි. අපිට ගැලවීමක් ලබා දෙයි. අප උදෙසා කවුරු හරි කෙනෙක් මැදහත් වෙයි. අපිට පිහිටක් වෙන්න කවුරු හරි පාලකයෙක් එයි කියන අපේක්ෂාව හිතේ තියාගෙන ඉන්න විතරයි මේ සාමාන්‍ය ජනතාවට හැකියාව ලැබුණේ. ඉන් එහාට ඔවුන්ට කතා කරන්න, ඉන් එහාට සටන් කරන්න අවස්ථාවක් ඔවුන්ට ලැබුණ නැහැ. ඔවුන් මේ ඒකාධිපති අධිරාජ්‍ය පාලනයකට වහල් වෙලා සිටියා. ඔවුන්ගේ රජ පෙළපත් ඉදිරියට ගමන් කරමින් මිනිස්යන්ව වහල් කරගෙන එම පෙළපත්වල අවශ්‍යතා ඉෂ්ට කරගනිමින් සිටියා. ලෝකයට ගැලවුම් කරුවෙක් මේ කිසිම අධිරාජ්‍යයකින් පැමුණුනේ නැහැ. අපි මුල් මැවිල්ල දිහා බලද්දී නිම්රෝද්ගේ ඉඳලා බලද්දී නිම්රෝද් කියලා කියන්නේ මිනිස්යන්ගේ යහපත සලසන්න ආපු ගැලවුම් කරුවෙක් නොවේ. තමන්ගේ යහපත සහ තමන්ගේ උසස්කම ගොඩනගා ගන්න ආපු කෙනෙක්. ඉන්පසුව අපි දැක්කා මිසරයේ පාරාවෝ කියන රජ පෙළපත ඔවුන්ව දේවත්වයෙන් මිනිස්යන් විසින් සලකනු ලැබිය යුතුව තිබුණා. හැබැයි පාරාවෝ රජ පෙළපත මිනිස්යාගේ ගැලවීම උදෙසා ආපු ගැලවුම් කරුවෙක් නොවේ. ඔවුන් මිනිස්යාව වහල් කරගෙන තමන්ගේ පෙළපත උසස් කරගනු ලැබුවා. ඉන්පසුව අපි දකිනවා බබිලෝනිය කියන අධිරාජ්‍ය. ඒ බබිලෝනිය අධිරාජ්‍යයේ පාලකයා මිනිස්යන්ගේ ගැලවුම් කරුවෙක් නෙමෙයි. ඒ තුලින් මිනිස්යන්ට සර්ව සාධාරණ ඉෂ්ට වුණේ නැහැ. ඒ තුල මිනිස්යාගේ ජීවිතවලට පූර්ණ ආශිර්වාදයක් ලැබුණේ නැහැ. පාලකයාගේ අවශ්‍යතාව වුන් ඉෂ්ට කරගත්තා. ඒ අය පොළවේ ගැලවුම් කරුවන් නොවේ. ඉන්පසුව ඊශ්‍රායල් දේශයේම දැන් දෙවියන් වහන්සේගේ ජාතිය දිහාම බලන විට ඔවුන් ටික කාලයක් දෙවියන් වහන්සේට අවනත වෙලා හිටියා. යොෂුවගේ කාලේ, දාවිද්ගේ කාලේ, විනිශ්චයකාරයන්ගේ කාලවල ඔවුන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා රකින්න සිත් යොමු කරගෙන හිටියා. හැබැයි පසුව ආපු රජවරු ඔවුන්
තමන්ගේ අවස්ථාවට වැඩ කරද්දී ඔවුන් ඇත්තටම ඒ දේශයේ ගැලවුම් කරුවන් බවට පත් වුණේ නැහැ. ඒ දේශයට රැකවරණයක් දෙන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ මිනිස්සුන්ට තමන්ගේ වේදනාව කියන්න එම රජවරු ඇත්තට මේවට සවන් දුන්නේ නැහැ. පර්සියාව, ග්‍රීසිය, රෝමය මේ කියන අධිරාජ්‍යයන් දිහා බැලුවත් තත්ත්වය ඒකම තමයි. එම අධිරාජ්‍යයන් විසින් සාමාන්‍ය මිනිස්යන්ට යහපතක් සලසලා දුන්නේ නැහැ. මෙම අධිරාජ්‍ය පාලන සමය මේ රෝමයෙන් පසුවත් වසර 100 ගණනක් ඉදිරියට ගමන් කරනු ලැබුවා. ඉන්පසු අපි දකිනවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී විවිධ රාජ්‍යයන් මේ ලංකාවට බලපෑම් ඇති වුණු සමහර රාජධානි. ඊට අමතරව තව රාජධානි ගොඩක් තිබුණා. චීනය මුල් කරගෙන, ඒ වගේම රුසියාව මුල් කරගෙන, ඒ වගේම ජපානය ආශ්‍රිත ප්‍රදේශ මුල් කරගෙන අධිරාජ්‍ය රැසක් බිහි වුණා. හැබැයි මේ අධිරාජ්‍ය සියල්ලම ඒ පාලකයන්ගේ අභිලාෂයන් ඉෂ්ට කර ගැනීම සඳහා ගොඩනැගුණ මිසක් ඒ එකක්වත් මනුෂ්‍යයාගේ යහපත සඳහා නොවේ. ඒකාධිපති පාලන ක්‍රමය, අධිරාජ්‍ය පාලන ක්‍රමය ගැන කලකිරුණු මනුෂ්‍යයා ඊළඟට කැරලි ගහලා කොහොම හරි රුසියාව ආශ්‍රිත ප්‍රදේශ මුල් කරගෙන මෙම කැරලි මුල් වරට ඇති වෙනට පටන් ගත්තා. ඔවුන් තීරණය කළා මේ පාලන බලය බලහත්කාරයෙන් ඒකාධිපති අධිරාජ්‍ය පාලකයන් අල්ලගෙන ඉන්නවා. ඒක නිසා අපි විසින් තීරණය කරන පාලකයා බවට පත්වෙන්න අවශ්‍යයි කියලා ඔවුන් කල්පනා කරන්න පටන් ගත්තා. මේ අනුව සමාජවාදය, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය කියන දේශපාලනික ක්‍රම ලෝකේ රටවල් වල බිහි වුණා. වර්තමානයේ අපි දන්නවා ලංකාවේ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආර්ථික ක්‍රමයක්. ඒ වගේම බොහෝ ආසියාතික රටවල් වල මෙන්න මේ ක්‍රමය තමයි තිබෙන්නේ. මෙහිදී මූලික අරමුණ තමයි පාලකයන්ව පත් කරන්නේ සාමාන්‍ය මනුෂ්‍යයන්. සාමාන්‍ය මනුෂ්‍යයන් තමයි තීරණය කරන්නේ ඊළඟ රජ කෙනා කවුද, පාලකයා කවුද කියන එක. ඒ වගේම අනෙකුත් පාලන ව්‍යුහයට යා යුත්තේ කවුද කියන එකත් සාමාන්‍ය මනුෂ්‍යයාගේ ඡන්දයෙන් තමයි තීරණය වෙන්නේ. ඉතින් ඒකාධිපති අධිරාජ්‍ය පාලනය එපා වුණ මනුෂ්‍යයන් ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හොඳයි කියලා පිළිගත්තා. දැන් අපි වර්තමානයේදී මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය තුළ තමයි ඉන්නේ. හැබැයි මේ තුලත් අපිට දකින්න ලැබෙන්නේ මොකද්ද? දැන් මිනිස්සු තමයි මේ පාර්ලිමේන්තුවට ඔක්කොම ඇමති මණ්ඩලයේ മന്ത്രിවරු ඔක්කොම යවලා තිබෙන්නේ. ඒ වගේම ජනාධිපතිතුමාව පත් කරනු ලැබුවේ වසර දැන් ගණනාවක තිස්සේ ඉඳලා ශ්‍රී ලංකාවේ වසර 70ක පමණ ඉඳලා දැන් මේ මිනිස්යා විසින් පත් කරපු පාලන තන්ත්‍රයක් තමයි තිබෙන්නේ. හැබැයි දැන් අපිට පේන්නේ මොකද්ද? දැන් ප්‍රජාතන්ත්‍රවාදය අර ඒකාධිපතිවාදයට වඩා හොඳයි කියලා ප්‍රජාතන්ත්‍රවාදීව පාලකයෝ පිරිසක් පාර්ලිමේන්තුවට යවලා තිබෙනවා. ඒ වගේම ජනාධිපති මන්දිරයට යවලා තිබෙනවා. දැන් පිටත ඉන්න මනුෂ්‍යයන් මොකද්ද පාර්ලිමේන්තුව දිහා බලලා කියන්නේ? අපිට මේ ඔක්කොම ඉන්න අය පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න තියෙනවා නම් හොඳයි. ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න කටයුතු කරන්නේ නැහැ. ජනතාවගේ යහපත උදෙසා නොවේ. එම පාලකයන්ගේ යහපත උදෙසා වුන් කටයුතු කරනවා. දැන් ලංකාවට විවිධ ජනාධිපතිවරු පැමුණුණා. එම ජනාධිපතිවරු පැමිණෙන විට විවිධ මැතිවරණ පොරොන්දු දීලා බලය ලබා ගත්තා. මිනිස්සු හිතුවා මේ අය ඇවිල්ලා අපිට ගැලවීමක් දෙයි. අපිට මේ පීඩාවලින් වේදනාවලින් ගැලවෙන්න මගක් හදලා දෙයි. ඔවුන් අපිට පිහිට වෙයි. මේ ජනාධිපතිවරු ආවම අපේ ප්‍රශ්න निराකරණය වෙයි. අපි නිදහස් වෙයි කියන බලාපොරොත්තුවෙන් දැන් දශක ගණනාවක සිට ලංකාවේ ජනාධිපතිවරු පත් කරනු ලබනවා. හැබැයි අවසානයේදී මනුෂ්‍යයන්ට තේරෙන්නේ මොකද්ද? මේ පත් කරපු අය ඇත්තටම මනුෂ්‍යයන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරේ නැහැ. ඔවුන් තමන්ගේ ජීවිත උසස් කරගත්තා. තමන්ගේ පවුල් උසස් කරගනු ලැබුවා. තමන්ගේ ආර්ථික තත්ත්ව නංවා ගනු ලැබුණා. තමන්ට රැකවරණය ගොඩනගා ගන්න ලැබුවා. තමන්ට ලෝකයේ පුරා සංචරණය කරන්න, ලෝකයේ පුරා තමන්ට ජීවත් විය හැකි ඔවුන්ගේ උසස් ජීවන තත්ත්වය එම පාලකයන් විසින් ගොඩනගා ගත්තා. ඒ ඇරෙන්න ලංකාවේ මෙතෙක් පැමිණි දේශපාලඥයන් දෙස බලලා අද ලංකාවේ මිනිස්සු සතුටු වෙනවද? ඔබම හිතලා බලන්න. දැන් මෙච්චර කල් හිටපු පාලකයෝ ගැන ඔබ සතුටුයිද? වර්තමානයේ පාර්ලිමේන්තුව ගැන ඔබ සතුටුයිද? වර්තමාන ජනාධිපතිවරයා ගැන, ඒ වගේම වර්තමාන පාලන ව්‍යුහය ගැන දැන් මේ ඔක්කොම හොඳයි කියලානේ අපි පටව ගත්තේ. දැන් ඒ හොඳයි කියලා හිතපු දේවල් දැන් ඒ ගැන අපි සතුටුයිද? දැන් ඒවට ඡන්දෙ දීපු අය මේ පාර්ලිමේන්තුවට මේ පිරිස ගේන්න ඡන්දෙ දීපු අය දැන් සතුටුයිද? මෙයාලා තුලින් ඔබට යහපතක් වෙලා තියෙනවද
කිසි කලෙක මේක ඒකාධිපති අධිරාජ්‍ය පාලනයක් වුණත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පාලනයක් වුණත් මොන දේ වුණත් මනුෂ්‍ය පාලනය ඒක බලහත්කාරයෙන් අල්ලගත් එකක් වෙන්න පුළුවන් මිනිස්සු විසින් පත් කරපු එකක් වෙන්න පුළුවන් කෙසේ වෙතත් මනුෂ්‍ය පාලනය අසම්පූර්ණයි අසාර්ථකයි ඒක දැන් පහුගිය කාලේ කිව්වා මෙන්න මේ අය ෆේල් දැන් පාර්ලිමේන්තුව ෆේල් මේ රාජ්‍ය නිලධාරීන් ෆේල් ආරක්ෂක මණ්ඩල ඒවා ෆේල් ඒ වගේම ආරක්ෂක නිලධාරීන් ෆේල් ඒ වගේම ජනාධිපතිවරයාත් ෆේල් කියලා විවිධ තැන්වල කතා බහක් අපිට අහන්න ලැබුණා. ඇත්තටම අපිට දකින්න ලැබෙන්නේ එදා මෙදා තුර ලෝකේ මනුෂ්‍යයන් විසින් ගොඩනගන්න ගියපු සියලු දේ ෆේල් වෙලා තිබෙනවා. ඒවා අසාර්ථක වෙලා තිබෙනවා. ඒකෙන් පූර්ණ නිදහසක් පූර්ණ ආශිර්වාදයක් සමස්ත මනුෂ්‍ය වර්ගයාට ලැබිලා නැහැ. මනුෂ්‍යයන් දේශපාලනිකව රැකවරණයක් ලබන්න උත්සාහ කරලා ඒකෙන් රැකවරණයක් නොලැබෙන බව තේරුණාම සමහර ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් ප්‍රඥාව සොයාගෙන ගියා. සමහර අය ආත්මික රැකවරණයක් හොයපු අය ඔවුන් ආගම් සොයාගෙන ගියා. විවිධ ධර්ම බිහි වුණා, විවිධ විද්‍යාවන් බිහි වුණා. 1600 ගණන්වල ඉඳලා ලෝකේ විවිධ විද්‍යාවන් බිහි වෙන්න පටන් ගත්තා. මේ වනකොට ලෝකේ විද්‍යාව ඉහළ වර්ධනයකට පැමිණලා තිබෙනවා. මිනිස්සු බලාපොරොත්තු වුණා දේශපාලනිකව අපිට රැකවරණයක් නොලැබුණත් මේ ගොඩනගන විද්‍යාවන් තුලින් ලෝකයට විශාල රැකවරණයක් ආරක්ෂාවක් ලැබෙයි. ලෝකයේ ප්‍රශ්න ගොඩකට විද්‍යාව තුලින් විසඳුම් ලැබෙයි කියලා වුන් අපේක්ෂා කළා. හැබැයි අද වන විට මොකද්ද ආපසු හැරිලා බලද්දී අපිට දකින්න ලැබෙන්නේ? අඩුගානේ එදා 1600 ගණන්වල තිබුණු මේ මනුෂ්‍යයාට හිතකර වායුගෝලය අද නැති වෙලා තිබෙනවා. මනුෂ්‍යයාට හිතකර ජල චක්‍රය අද අඩපණ වෙලා තිබෙනවා. 1600 ගණන්වල කාර්මික විප්ලවයට පෙර 1800 ගණන්වල සිදුවුණු එම විප්ලවයට පෙර ඒ වගේම 1600 ගණන්වල ඉඳලා පැවතුණු විද්‍යාවේ වර්ධනයෙන් පසුව මනුෂ්‍යයා මේ ශතක ගණනාවක සිට ඔවුන් බලාගෙන හිටියේ විද්‍යාවෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙයි අපිට ලොකු වාසියක් වෙයි මේ විද්‍යාව තුලින්. වාසි කෙසේ වෙතත් අද පෘථුවියේ මනුෂ්‍යයන්ට ජීවත් වෙන්නට බැරි තත්වයකට මේ මුළු වටපිටාව මේ දේශගුණික විපර්යාස ඒ වගේම පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම ඒ වගේම ඕසෝන් ස්තරයේ වෙලා තිබෙන දැඩි හානි ඒ වගේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම කාබන් ඩයොක්සයිඩ් වැඩිවීමත් සමග ඔක්සිජන් ප්‍රතිශත අඩුවීම ඒ වගේම වන විනාශය පහුගිය දවස්වලත් අපි ලංකාවේ ඒක අහන්න ලැබුණා. වනාන්තර දැඩි ලෙස විනාශ කරනු ලැබුවා. මේ හැම දෙයක්ම කාර්මික විප්ලවයෙන් පසුව විද්‍යාවේ දියුණුවත් එක්ක දැන් ඔන්න මනුෂ්‍යයාට ලැබිලා තිබෙන දේවල්. අතීතයේ සමහර වෛරස් රෝගවලට මුහුණ දෙන්න සිදු වුණා මනුෂ්‍යයාට. හැබැයි දැන් අද නොවන බොහෝ පිළිකා තත්ත්ව, ඒ වගේම හදවත් රෝග, ඒ වගේම විවිධ නොවන පරම්පරාවෙන් පැමිණෙන සමහර ලෙඩ ඒවා උත්සන්න තත්වයට පත් වෙලා තිබෙනවා. ඒවට විසඳුම් සොයන නමුත් දවසින් දවස රෝග තත්ත්ව වැඩි වන අතර ඒ වගේ මිනිස්යාගේ ආයු කාලය ටිකෙන් ටික අඩු වෙනවා. මිනිස්යාගේ සෞඛ්‍ය වර්ධනය වෙයි කියලා තමයි මේ විද්‍යාවේ දිනුවත් එක්ක බලාපොරොත්තු වෙන්නේ. මනුෂ්‍යයාගේ සෞඛ්‍ය සහ ආයු කාලය වැඩිවීම කෙසේ වෙතත් වර්තමානයේ වන විට එන්න ලෝකයේ මනුෂ්‍යයන්ගේ ආයු කාලය අඩු වෙමින් පවතිනවා. ඉතින් දැන් මීට අවුරුදු 20කට විතර කලින් කළ සංගණනයන් ඇසුරෙන් බැලුවම මනුෂ්‍යයාගේ ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 75ක් අවුරුදු 80ක් ඒ ආශ්‍රිත කලාපයක තිබුණා. හැබැයි දැන් එන්න මොකද්ද වෙලා තියෙන්නේ? වර්තමානයේ ලෝකයේ සමස්තයේ ආයු කාලය බැලුවොත් ඒක තවදුරටත් අඩු වෙලා අවුරුදු 65 අවුරුදු 60 මෙන්න මේ වගේ සීමාවක් දක්වා පහත බැහැලා තිබෙනවා. සාමාන්‍ය ජීවිත කාලය විද්‍යාවේ දියුණුවත් සමග මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඉහළ සෞඛ්‍ය තත්වයක්, ඉහළ ජීවන තත්වයක්, ඉහළ තත්වයේ කෙසේ වෙතත් ඔවුන්ට පහළ සෞඛ්‍ය තත්ත්වවලට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා. ඒ වගේම පාරිසරික වශයෙන් විශාල විනාශ රැසකට අපිට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා. පළමුවෙනි ලෝක යුද්ධය, ඒ වගේම දෙවනි ලෝක යුද්ධය මේ සියලු දේවල් වලට පදනම වැටුනේ
තාක්ෂණික දියුණුවත් සමග ඒවායේ ඇතිවුණු දැඩි බිහිසුණු යුද්ධ තත්ත්වයන් වලට ප්‍රධානම හේතු වුණේ අපි දන්නවා ජපානට හෙළපු පරමාණු බෝම්බ මේ ඔක්කොම විද්‍යාවේ සොයා ගැනීම. මේ වන විට විද්‍යාව තුලින් කරපු සොයා ගැනීම මගින් එදා හිරෝෂිමාවට දාපු පරමාණු බෝම්බයට වඩා ලක්ෂ ගණනක් බල සම්පන්න ඒ වගේම ඒ ප්‍රමාණාත්මකව අති විශාල වශයෙන් න්‍යෂ්ටික අවි අද සෑම රටකම පාහේ නිෂ්පාදනය කරමින් සිටිනවා. ඉතින් මේ න්‍යෂ්ටික අවි මේ නිෂ්පාදනය කරන පරමාණු බෝම්බ ඒ වගේම ජීව අවි කියන සංකල්පය මෑත ඉතිහාසයේදී යුද බිමට පැමුණු ආකාරය අපිට දකින්න ලැබුණා. ජීව අවි ඒව ඇවිල්ලා ගිහිල්ලා වෙඩි තියලා මේ සටන් කළ මරණයව නෙමෙයි. කෙලින්ම වෛරස් වලින් මනුෂ්‍ය ජනාවාස විශාල ප්‍රමාණයක් එකවර විනාශ කළ හැකි විදිහට ඔවුන් මෙන්න මේ දේවල් ගොඩනගනු ලැබුවා. මේ හැම විද්‍යාත්මක දියුණුවක් තුළින්ම මිනිස්සු බලාපොරොත්තු වුණේ මනුෂ්‍යයාට යහපතක් වෙයි කියලා. හැබැයි අද වෙලා තිබෙන්නේ තිබුණට වඩා අයහපතක්. දැන් ආයේ මිනිස්සුયો කාබනික වගාවන් හොයාගෙන යනවා. මෙච්චර කාලයක් පෝරදා හිටපු අයට තේරිලා තිබෙනවා. මෙච්චර කාලයක් කෘමිනාශක වල්නාශක ගහ හිටපු අයට තේරිලා තිබෙනවා. මේ තුලින් තමයි ඔක්කොම පිළිකා ටික එන්නේ. දැන් මේ වසර 100ක් විතර ඇතුළත තමයි ලෝකේ පිළිකා කියන රෝගය අති උත්සන්න තත්වයට පත්වෙනට පටන් ගත්තේ. පසුව තමයි වෛද්‍යවරු ආයි හොයා බැලුවේ මොකද්ද මේ පිළිකාවලට මේ හදවත් රෝගවලට මේ මනුෂ්‍ය ආතතීන් වලට මේ දැවෙන රෝගවලට හේතුව මොකද්ද කියලා ඔවුන් පසුව ආයත් විද්‍යාව තුළින්ම හොයලා බැලුවා. ඒතර ඔවුන්ට පැහැදිලි වුණේ මොකද්ද? විද්‍යාව තුළින්ම ගොඩනගපු සමහර රසායනික සංයෝග විද්‍යාව තුළින්ම ගොඩනගපු සමහර ආහාර නිෂ්පාදන රසායනික ක්‍රියාවලි වල අතුරු ඵලයක් විදිහට තමයි ලෝකයේ පිළිකා වැඩි වෙලා තිබෙන්නේ. ලෝකයේ හෘදයාබාධ මානසික ආතතිය ඊට පස්සේ රුධිර පීඩනය ඒ වගේම රුධිරයේ කොලෙස්ටරෝල් සීනි මට්ටම් ඉහළ යාම මේ ඔක්කොම අසමතුලිතතාවයන් බිහි වෙන්නට හේතුව විද්‍යාවම බව පසු කාලීනව විද්‍යාව විසින්ම සොයාගනු ලැබුවා. ඒක හොයාගන්නත් විද්‍යාවට අවුරුදු 100ක් 150ක් විතර ගත වුණා. දැන් ඔවුන් බොහෝ ධනවත් රටවල් දැන් පෝර පරිභෝජනය ඒ වගේම කෘමිනාශක වල්නාශක පරිභෝජනය අතහැරලා ඔවුන් කාබනික වගාව වෙතට යොමු වෙමින් සිටිනවා. හැබැයි ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ හැමදෑම තිබෙන රටවල් ඔවුන් තමන්ගේ වැඩි වාසියට මනුෂ්‍යයන්ට වස ලැබෙන විදිහට මොනවා වුණත් කමන්නේ අපේ ආර්ථික තත්ත්වය උදෙසා කටයුතු කරන්න අවශ්‍යයි කියලා අර ධනවත් රටවල් ඔක්කොම අතෑරලා දාලා තිබෙන ක්‍රම තවම ලංකාවේ ක්‍රියාත්මක කරමින් සිටිනවා. ධනවත් රටවල් මේ වන විට ඔවුන් කාබනික වගාවට යොමු වෙලා තිබෙනවා. ඔවුන් දැනගෙන ඉවරයි මෙච්චර විද්‍යාව දියුණු වුණාට අර 1600 ගණන් වල තිබිච්ච ස්වභාවික පරිසරය තමයි අපිට හොඳ. ඒ අශ්වකරත්ත තිබිච්ච කාලවල ඒ වගේම කෘමිනාශක වල්නාශක භාවිතා කරන්නේ නැතුව ස්වභාවිකව වගා කරපු කාලවල ඒ කාලේ ගෙඩි පොඩි, ඒ කාලේ කරල් පොඩි, ඒ කාලේ අස්වැන්න සාමාන්‍ය ගාණක්. හැබැයි මිනිස්සු පිළිකා හැදිලා මැරුන්නේ නැහැ. හැබැයි මිනිස්සු මේ විදිහට විනාශයකට ආයු කාලය අඩු වෙලා ඒ වගේම තමන්ගේ ජීවිතවල විවිධ පරම්පරාගත රෝග ඇවිල්ලා ජාන විකෘති වෙච්ච තත්වයක් ඒ විද්‍යාවෙන් මේ වගාව දියුණු කරන්න කලින් තිබුණේ නැහැ. දැන් විද්‍යාඥයන්ට ඒක පැහැදිලි වෙනවා. ඔවුන් නැවත කියනවා මේ ස්වභාවික ක්‍රමය තමයි හරි. මේ ස්වභාවික පද්ධති තමයි හරි. දැන් ඕක හොයාගන්න අවුරුදු 500ක විතර විද්‍යා ඉතිහාසයක් ඔවුන්ට පසු කරගෙන එන්න සිද්ධ වුණා. දැන් අපිට පැහැදිලි වෙනවා එසේ ඔවුන් අනාවරණය කරගත්තත් ලෝකයේ බහුතරයක් රටවල් අර වැරදි මාර්ගවලම ගමන් කරමින් සිටිනවා. ඔවුන් තව දුරටත් තමන්ගේ වැඩි වාසියට වැඩිපුර අස්වැන්න ලබා ගන්න, තමන්ගේ අස්වැන්නේ ප්‍රමාණය විශාල කරගන්න, ගෙඩි විශාල කරගන්න, කරල් අස්වැන්න ඒවා ලොකු කරගන්න, වැඩි කරගන්න තව දුරටත් මේ රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක වල්නාශක උපයෝගී කරගමින් සිටිනවා. ඒ වගේම සත්ව පාලනය තුළ විවිධ හෝමෝන භාවිතය මෑත ඉතිහාසයේදී ආරම්භ වුණා. ඔවුන් ඒක දැක්කේ මනුෂ්‍යයන්ට යහපතක් විදිහට. ඒකෙන් අපිට අස්වැන්න වැඩි වේ, සත්ව පාලනය සාර්ථක කරගන්න පුළුවන් වෙයි. හැබැයි දැන් මොකද්ද වෙලා තිබෙන්නේ?
සත්වයන්ගේ මාංශ වර්ධනයට ඉක්මනින් මස් අරගන්න හිතාගෙන දීපු හෝමෝන නිසා අද මනුෂ්‍යයන්ගේ ශරීර ඉක්මනට වර්ධනය වෙන්න පටන් අරගෙන කුඩා දරුවන් අද වයස අවුරුදු 15 16 සම්පූර්ණ වෙන්නට පෙර ඔවුන්ගේ ශරීර අක්‍රමවත් ලෙස වර්ධනය වීම සිදු වෙනවා. අපි දන්නවා බ්‍රොයිලර්ස් කුකුල්ලුන්ට දෙන සමහර හෝමෝන නිසා වැඩිපුර මේ බ්‍රොයිලර් මස් කුඩා කාලේ ඉඳලා අනුභව කරන දරුවන්ගේ ශරීර ඉක්මනට වර්ධනය වෙනවා. ඔවුන් නිසි පරිණත භාවයට මනස පැමිණෙන්නට පෙර ඔවුන්ගේ ශරීර වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඔවුන් දැඩි ව්‍යාකූලතාවලට සහ සමාජීය විශාල ප්‍රශ්න රැසක් ඒ තුලින් ගොඩ නැගිලා තිබෙනවා. ඉතින් මේ විද්‍යාව විසින් ගොඩනගලා මේ හදපු තත්ත්වය යහපතක් ඒක අපිට ගැලවීමක් වෙයි කියලා තමයි මිනිස්සු උපකල්පනය කළේ. ඒ වෙනුවෙන් තමයි මිනිස්සු ආයෝජනය කළේ. අහිංසක මිනිස්සුත් බලන් හිටියේ විද්‍යාඥයන්. විද්‍යාව කෙරෙහි ඔවුන් විශ්වාසය තැබුවා. අපිට යහපතක් වෙයි. හැබැයි අද වන විට යහපතක් සිදු වෙලා නැහැ. මේ වගේම තමයි පොළවේ විවිධ ආගම් දර්ශන බිහි වුණා. එම ආගමික නායකයන් එම දර්ශන බිහි කරපු අය පොළවේ සාර්ථකත්වයට පත් වුණා. කිතුණු සභාවල් වල පවා විවිධ ධර්ම හදලා විවිධ සඵලත්වයේ දේශනාවන් ඉදිරිපත් කරපු ලෝකයේ දේව සේවකයන් ලෝකයට සේවය කරපු අනාගත වක්තෘවරු ඒ වගේම ගුරුවරු පැමිණෙන පටන් ගත්තා. ඔවුන් මොකද්ද කළේ? පසුගිය ශතවර්ෂය පුරා අරගනිද්දී ලෝකයේ පුරා මේ විදිහට ලෝකයට මනුෂ්‍යයන්ව බද්ධ කරන ඉගැන්වීම් රැසක් කිතුණු සභාව තුළ බිහි වෙන්නට පටන් ගත්තා. ඒ අනුව මනුෂ්‍යයන් රැවටුණා. ඔවුන් හිතුවා මේ අනාගත වක්තෘවරු කියන මාර්ගවල ගියොතින් මේ කියන ගුරුවරු කියන මාර්ගවල ගියොතින් අපිට මේ පොළවේ සඵලත්වයේ දිනා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔවුන් කිව්වා ඔබ සතු දේ ගෙනල්ලා අපිට පූජා කරන්න. එවිට ඔබට පුළුවන් සඵලත්වයේ දිනා ගන්න කියලා ඔවුන් මනුෂ්‍යයන්ට උපදෙස් දෙනු ලැබුවා. ඉතින් අහිංසක මනුෂ්‍යවරුත් මොකද්ද කළේ? ලංකාව තුල, ඇමරිකාව තුල මේ ලෝකයේ බොහෝ රටවල් වල මේ දේ සිද්ධ වෙනු ලැබුවා. එම අනාගත වක්තෘවරුන්ට රැවටිලා ලෝකයට මනුෂ්‍යයන්ව බද්ධ කරලා ලෝකයේ සඵලත්වය මනුෂ්‍යයන්ට දෙන්න පොරොන්දු වුණ බොරු ගුරුවරු සහ අනාගත වක්තෘවරු වෙතට මනුෂ්‍යයන් එක්රැස් වුණා. ඔවුන්ගේ බලය දැකලා විස්මපත් වුණා. ඔවුන්ට තමන් සතු දේවල් ගෙනල්ලා පූජා කළා. තමන් සතු සල්ලි, තමන්ගේ account වල තිබිච්ච සල්ලි ගෙනල්ලා එම පාස්ටර්ස්ලට එම හිටපු ලෝකයට බද්ධ කරපු පූජකවරුන්ට පූජා කරනු ලැබුවා. මොකද්ද උනේ? ඒ සල්ලි අරගත්ත එම පූජකවරු ලෝකේ ධනවත් වුණා. ඔවුන් බල සම්පන්න වුණා. ඔවුන් පොළවේ සඵලමත් වුණා. හැබැයි අර පූජා කරපු මිනිස්සු අදටත් යන්නේනමක් නැතුව මොනවද කරන්න කියලා ඊළඟට මඟ පෙන්වීමක් නැතුව අද ඔවුන් බලන් ඉන්නවා. තවදුරටත් අර සඵලත්වය ගැන දේශනා කරන දේශකයන් ඉතාම උද්‍යෝගයෙන් තමන්ට ලැබිච්ච ධනස්කන්ධය ගැන උදම් අනමින් තවදුරටත් මනුෂ්‍යයාට එම මාර්ගම පැහැදිලි කරලා දෙනවා. එක අතකට ඔවුන් කියපු විදිහට ඔවුන් සඵල වෙලා තිබෙනවා. සඵල නොවුනේ අනිත් මිනිස්සු. ඔවුන් අද ඔවුන්ට තිබිච්ච ජීවන තත්වයක් අද නැති වෙලා තිබෙනවා. මෙලෙස වැරදි ඉගැන්වීම් කිතුණු සභාවට පැමිණුණා. ඒ පමණක් නොවේ. ලෝකයේ බිහිවුණු බොහෝ ආගම් දෙස බලද්දී අපිට පෙනෙන්නේ එම ආගමික ප්‍රධානීන් එම ආගම්වල පිහිට රැකවරණය භුක්ති විඳිනවා. හැබැයි එම අනුගාමිකයන්ට සාමාන්‍ය වැසියන්ට එම ආගම්වල සිටින සාමාන්‍ය වැසියන්ට එයින් අත්වෙච්ච යහපතක් නැහැ. ඒ සාමාන්‍ය වැසියෝ එදා ඉඳලම කළේ එම පිළිමවලට වැඳගෙන හිටපු එක. බබිලෝනි ඉඳලම ආගම් බිහි වුණා. මේක මේ අදයියක නෙමෙයි ආගම් පොළොවේ බිහි වෙන්න පටන් ගත්තේ. ලංකාවේ විවිධ ආගම් පැමිණෙන්න කලින් ලෝකයේ අවුරුදු දහස් ගණනක සිට ආගම් 2000 ගණනක් හටගෙන තිබෙනවා. අපිට මේ తాවකාලික අපි මේ සුළු ඉතිහාසයක් තුල දකින කාරණා කිහිපයක් වෙතට අපේ මනස ලඝු කරගෙන ඉන්න නිසා අපිට මේ සමස්තය පේන්නේ නැහැ. අපි හිතන්නේ මේක තමයි මේක තමයි ලෝකේ තියෙන උතුම්ම එක කියලා අපි හිතන් ඉන්නේ. හැබැයි මීට වඩා උතුම් ඒවා ලෝකෙ බිහි වෙලා නැති වෙලා අසාර්ථක වෙලා ගියා. ආගම් ඔක්කොම මෙහෙම තමයි. බබිලෝනියේ ආගම් ඒවා බිහි වුණා. ඒවයි ශාස්ත්‍රවරු හිටියා. හැබැයි ඒකේ අන්තිමට මොකක්ද උනේ? ඒ ශාස්ත්‍රවරු සැපවත් වුණා. අන්තිම සාමාන්‍ය වැසියන්ට මොකක්ද උනේ? එම පිළිමවලට වැඳගෙන සිටීම ඇරෙන්න උන්ට අත්වෙච්ච යහපතක් නැහැ. වර්තමානයේදීත් එහෙම තමයි. ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මේ බොහෝ රටවල් වල විවිධ කිතුණු දහමට පරිබාහිරව බොහෝ ආගම් රැසක් තිබෙනවා. ඒ ආගම්වල සාමාන්‍ය වැසියන්ට අත්වෙලා තිබෙන ඉරණම මොකද්ද? ඒකෙන් ඔවුන්ට සම්පූර්ණ වාසියක්, සම්පූර්ණ ආශිර්වාදයක්, සම්පූර්ණ විසඳුමක්
වැළඳුමක් ලැබිලා තියෙනවද? නැහැ. එක පිරිසක් ඒවට වැඳගෙන ඉන්නවා. තව පිරිසක් තමන්ගේ ජීවිතය කිසිම තේරුමක් නැතුව ඉවර කරගන්න ඕන කියලා කල්පනා කර කර ඉන්නවා. ඕක තමයි මිනිස්යන්ට අන්තිමට ලැබිච්ච දේ. මේ මිනිස්සු මේ පාලකයන් ඒ වගේම ආගමික නායකයන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ බිහි කරපු පාලන ක්‍රමේ අන්තිම ඵලය මොකද්ද? එක පිරිසක් නොදැනුවත්කමින් අන්ධ ඇදහිලි වලට අන්ධ රූප පිළිමවලට අත් දෙක එකතු කරලා වැඳගෙන ඉන්නවා. තව පිරිසක් අපි අපේ ජීවිත නිමා කරගන්න ඕන. අපි මේ මුළු ජීවිත ක්‍රමය අවසන් කරගන්න ඕන කියලා සියදිවි හානි කරගන්න හදනවා. මේක තමයි ආගම්වල අවසාන ප්‍රතිඵලය. මොකද්ද දැන් මේකෙන් මිනිස්යාට ලැබිලා තිබෙන ආශිර්වාදය? දෙවියන් වහන්සේ පටන් ගැනීමේදී දුන්නේ මේකද? මිනිස්යාගේ ජීවිත අවසන් කරගන්නද දෙවියන් වහන්සේ මේ සදාකාලික රාජධානියක් නිර්මාණය කළා සදාකාලික ආශිර්වාද වලට පැමිණෙන්න කියලා දෙවියන් වහන්සේ ආරාධනා කරේ. මිනිස්යාව දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළේ යම් කලෙක මිනිස්යාට හිතුනම මිනිස්යා දෙවියන් වහන්සේගේ පනත් ඔක්කොම කඩ කරලා අන්තිමට වරදිනකොට තමන්ගේ ජීවිත තමන්ගේ මුළු පැවැත්ම තමන්ගේ මුළු ආත්ම නැති කරගන්නද දෙවියන් වහන්සේ මිනිස්යාව හැදුවේ? නැහැ. මිනිස්යාට දෙවියන් වහන්සේට කීකරු වෙලා අහිමි වුණු ආශිර්වාද නැවත ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. හැබැයි පොළොව පටන් ගැන්මේ සිට මේ දක්වාම මිනිස්යන් දෙවියන් වහන්සේට කීකරු වීම ප්‍රතික්ෂේප කළා. ඔවුන් තම දැනුම මත පිහිටලා විවිධ දේවල් ගොඩනැගුවා. අපි කලින් සාකච්ඡා කරපු විදිහට දේශපාලනිකව ඔවුන්ට රැකවරණයක් පිහිටක් ගැලවීමක් ඔවුන්ට ලැබෙයි කියලා ඔවුන් අපේක්ෂා කළා. හැබැයි කවුරුවත් මිනිස්සුන්ගේ අවශ්‍යතාව උදෙසා මැදහත් උනේ නැහැ. ඒ පාලකයන් තමන්ගේ අවශ්‍යතාව උදෙසා මැදහත් වුණා. ඒ වගේම පසුව විද්‍යාව තුළින් මිනිස්සයා පිහිටක් සරණක් ඔවුන්ට යම් සාධාරණත්වයක් ඔවුන්ට යම් ජීවිතයේ උසස් ජීවිතයක් ලැබෙයි කියලා අපේක්ෂා කළා. නමුත් එම විද්‍යාවන් තුලිනුත් ඔවුන්ට එම හරි ජීවිත තත්ත්වය ලැබුණ නැහැ. විද්‍යාවත් අන්තිමට එම පාලකයන්ගේ අවශ්‍යතා උදෙසාම හැඩගැහෙන්නට පටන් ගත්තා. මිනිස්යාගේ ගැලවීම උදෙසා, මිනිස්යාගේ නිදහස් වීම උදෙසා කිසිම විද්‍යාවක් බිහි වෙලා නැහැ. ආගම් මෙම ආගමික පූජකවරු මේ ඔක්කොම අය ඔවුන් මිනිස්යාගේ වැඳුම් පිදුම් වලින් ගෞරව ලැබුවා. මිනිස්යා පුද පූජා කරන දෙයින් මෙච්චර කාලයක් ජීවත් වුණා. ඔවුන් පූජක පෙළපත් අද දක්වා සැපවත් ජීවිත ගත කළා. හැබැයි සාමාන්‍ය මිනිස්යාට එදා අත්තුන ඉරණමම අත් වෙලා තිබෙනවා. ඒ වගේම ක්‍රිස්තියානි සභාවේ විවිධ ලෝකේ අනාගත වක්තෘවරු ලෝකේ ගුරුවරු බිහි වෙලා ඔවුන් විවිධ පොරොන්දු දුන්නා මිනිසුන්ට. අපි ඔයාලගේ ජීවිතේ සඵලමත් කරන්නම්. අපි මේ කියන විදිහට කරන්න. මේ පොළොවේ ඔක්කොම සඵලත්වය ඔබට ලබා ගන්න පුළුවන් කියපු ගුරුවරු බිහි වුණා කිතුණු සභාවේ. හැබැයි ඔවුන්ගේ ජීවිත සඵලමත් වුණා. ඔවුන් කිසිසේත්ම මේ සාමාන්‍ය අහිංසක කිතුණු ජනතාවගේ ගැලවුම් කරුවන් බවට පත් උනේ නැහැ. අපිට මේ ඔක්කොම දේවල් දිහා බලද්දි පේනවා ලෝකයේ දේශපාලනික, ආගමික, විද්‍යාත්මක, සමාජීය මෙම කියන අංශ සියල්ලගෙන්ම මිනිසයන් Tamanට ගැලවීමක් අපේක්ෂා කළේ. මේ සාමාන්‍ය මිනිසයන්ට වෙන වෙන කතන්දර වැඩක් නැහැ. මේ සාමාන්‍ය මිනිසයන්ට ඉන්න පාලකයා කවුද? එයාගේ යහගුණ වර්ණනා වලින් මේ සාමාන්‍ය මිනිසයන්ට වැඩක් නැහැ. ඔවුන්ට ඕන තමන්ගේ ජීවිතයට යම් සාධාරණත්වයක්, යම් ආලෝකයක්, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න. ඔවුන්ට තේරෙන්නේ නැහැ මේ පොළවේ ඉන්න ටික හරියට ඉන්න උන්ට ඕන. හැබැයි ඒ තත්ත්වය කිසිම පොළවේ පාලනයකින්, පොළවේ ක්‍රමයකින්, පොළවේ කිසිම සමාජීය හෝ විද්‍යාත්මක හෝ ආගමික ක්‍රමවේදයකින් ගොඩනගලා දීලා නැහැ මෙතෙක්කල්. මේ සියලු අංශ ෆේල් බව අපිට පැහැදිලි වෙනවා. ඒ සියලු අංශ අද අසාර්ථකයි. එම නිසා මිනිස්යන්ට ගැලවීමට මගක් මේ කිසිදු අංශයකින් ගොඩනැගිලා නැහැ. හැම කෙනෙක්ම තමන්ගේ අවශ්‍යතාවය උදෙසා මිනිස්යන්ව රැවට්ටුවා. ඉතින් මිනිස්සු ජීවිත කාලයක් තිස්සේ රැවටෙනවා. ඊළඟ පරම්පරාවන් වෙන දෙයකට රැවටෙනවා. අත්දැකීම් ලැබපු මිනිස්සු, දේශපාලනයෙන් බැටකාපු මිනිස්සු විද්‍යාව කෙරෙහි අපේක්ෂා කරනවා. විද්‍යාවෙන් බැටකාපු මිනිස්සු ආගම් කෙරෙහි අපේක්ෂාව තබනවා. ආගම් වලින් බැටකාපු මිනිස්සු ආයේ වෙන මොනවා හරි සමාජයේ තිබෙන සංවිධාන කෙරෙහි අපේක්ෂාව තියාගන්නවා. අද ලෝකයේ විවිධ සංවිධාන බිහි වෙලා තිබෙනවා. ඔවුන් මිනිස්යන්ගේ අයිතිවාසිකම් සුරකින්න අරමුණෙන් තමයි ඇවිල්ලා තිබෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධාන, ලෝක සෞඛ්‍ය සංවිධානය, සාක් සංවිධානය මෙවැනි සංවිධාන මනුෂ්‍ය අයිතීන් සුරකීම ප්‍රමුඛ කරගෙන තමයි ඇවිල්ලා තිබෙන්නේ. හැබැයි අද ඔවුන්ගේ
ඒ කියපු ක්‍රම වලින් මනුෂ්‍යයාට යහපත් සමාජයක් ගොඩනගන්න බැරි වෙලා තිබෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. දැන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශතක ගණනාවක් පුරා මේ ලෝකේ ක්‍රියාත්මකයි. හැබැයි ඒකෙන් අද ලෝකේ පාලනය වෙනස් කරාද? දැන් ඔවුන් බලාපොරොත්තු වුණා නෑ අපිට එකතු වෙලා මේ දේශපාලඥයන් රටවල් වලින් මේ පාලකයන් එකතු කරගත්තොත් අපිට මේක හදන්න පුළුවන් වෙයි කියලා හිතුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදුවා. සාක් සංවිධානය හැදුවා. යුරෝපා සංගමය හැදුවා. ඒකෙන් දැන් පුළුවන් වුණාද ලෝකේ රටවල් වල සමාදානය, ලෝකේ රටවල් වල යුද්ධ නිමා කරලා, ලෝකේ රටවල් වල මිනිස්යන්ගේ ජීවන තත්ත්ව උසස් කරන්න පුළුවන් වුණාද? එක්සත් ජාතීන්ගේ සංවිධානය කිව්වා මේ ධනවත් රටවල් කරන ක්‍රමේ වැරදි. මේ දුප්පත් රටවල් වලට ඒ වරප්‍රසාද ලැබෙන්න අවශ්‍යයි කියලා ඔවුන් මුල් අවදීදී කෑ ගැහුවා. ඔවුන් කෑ ගැහුවට දැන් අවුරුදු ගණනාවකට පසු ආයි හැරිලා බැලුවම දුප්පත් රටවල් දුප්පල්ම තමයි. ලංකාව තුන්වෙනි ලෝකේ රටක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාක් සංවිධානයේ යුරෝපා සංගමයේ බිහි වෙනකොටත් අද එම සංවිධාන බිහි වෙලා අවුරුදු ගණනාවක් ගිහිල්ලා තියෙනවා. ආයෙත් ලංකාව දිහා බැලුවම ලංකාව තුන්වෙනි ලෝකේ රටක් තාම. ඉන්දියාව එවැනි දරිද්‍රතාවයෙන් පෙළෙන රටක්. අප්‍රිකානු රටවල් ඔවුන්ට කන්න බොන්න අඩු ගානේ වතුර ටික තිබුණේ නැහැ එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙනකොට. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙලා අවුරුදු ගණනාවක්. අදත් අප්‍රිකාවේ සමහර රටවල් වලට බොන්න වතුර නැතුව ඔවුන් ලිං හාර අර මඩ වතුර අරගෙන බොනවා. දැන් කෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දැන් කරලා තියනවද? ඔවුන් ෆේල්. මෙම සංවිධාන මානව අයිතිවාසිකම් සහ මානව සාධාරණත්වයේ ගොඩනගන්න බිහි වුණු සංවිධාන අසාර්ථකයි. මිනිස්සු අපේක්ෂා කළා. ආගම් වලින් දේශපාලනෙන් ඒ වගේම විද්‍යාවෙන් බැටකාපු මිනිස්සු හිතුවා අපිට මෙහෙම ගොඩනැගෙන සංවිධාන වලින් හරි ගැලවීමක් එයි. අපිට සහනයක් ලැබෙයි. හැබැයි ඒක ආවේ නැහැ. මිනිස්යන් අද මේ ගොඩනගලා තිබෙන හැම දෙයකින්ම ඔවුන් කරපු ආයෝජනයක් තිබුණා. ඔවුන්ට අපේක්ෂාවක් තිබුණා. ඒකයි ඔවුන් අතහැරියේ නැත්තේ ඒවා. වසර දහස් ගණනක් තිස්සේ එකින් එකට මාරු වෙවි දේශපාලන පක්ෂයෙන් පක්ෂයට මාරු වෙවි. ඒ පාලකයාගෙන් මේ පාලකයාට මාරු වෙවි. මනුෂ්‍යයෝ යමක් බලාපොරොත්තු වුණා හෙව්වා. ඒ හොයපු දේ අද මේ ලෝකෙ කිසිම මනුෂ්‍ය ක්‍රමයකින් ලැබිලා නැහැ. ඉතින් තව ඉදිරියේදී තව අදහස් එයි. තව අය කියාවි නෑ මේ එහෙමනම් මේ සංවිධාන හරියන්නේත් නැහැ. අපිට වෙන මේ තියෙන සමාජවාදී හෝ මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමෙන් හෝ අපිට රැකවරණයක් ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම ලෝකයේ මේ තියෙන එක තනි පාලන ව්‍යුහයන් වලින් මනුෂ්‍යයට සාධාරණය වෙන්නෙත් නැහැ. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා තනි පාලකයෙක්ව එක පාලන තන්ත්‍රයකට මුළු ලෝකෙ ගේමු. අපි එක පාලකයෙක්ව පත් කරගමු. මුළු ලෝකෙම පාලනය කරන එක පාලන ව්‍යුහයක්. එක පාලකයෙක්, තනි පාලකයෙක් වෙතට අපි මේ මුළු ලෝකේ රාජධානි අරගමු. මනුෂ්‍යයන්ට සාධාරණත්වය ඉෂ්ට කර ගැනීම සඳහා මෙම තනි පාලනය අපි ගොඩනගමු කියලා මනුෂ්‍යයන් දැන් තව ටික කාලෙකින් කියයි. එය සිදුවන බව ශුද්ධ බයිබලයේ ලියා තිබෙනවා. එළිදරව් කියන පොතේ එය විස්තර කරලා තිබෙනවා. අවසානයේදී මොකද්ද වෙන්නේ? මිනිස්සු මෙහෙම අත්හදා බැලීම් කරලා ලෝකේ විවිධ දේවල් වලින් Tamanට සහනය සාර්ථකත්වය අපේක්ෂා කරලා Tamanට ගැලවීමක් බලාගෙන ඉඳලා ඔවුන්ට බැරිම තැන ඔවුන් අන්තිමට මොකද්ද කරන්නේ? මුළු රටවල් ඔක්කොම එකතු වෙලා අපි එහෙනම් පොදු සම්මුතියකට ඇවිල්ලා අපි තනි පාලන ව්‍යුහයකට එමු කියලා එක රජ කෙනෙක්ට බලය දෙනවා. ලෝකයේ හිටපු බලසම්පන්න පාලකයන් 10ක් එකට එකතු වෙලා තනි පාලන තන්ත්‍රයකට බලය දෙනවා. මෙවැනි තිබෙන සංගම් මේ ඔක්කොම එකට එකතු වෙලා ලෝකෙ තිබෙන විවිධ ආගම් ඔක්කොම එකට එකතු වෙලා තනි පාලන ව්‍යුහයකට බලය දෙනවා. අන්න ඒකට අවශ්‍ය පසුබිම දැන් බොහෝ කාලයක ඉඳලා ගොඩනගාගෙන පැමිණෙනවා. එම තනි පාලකයා පැමිණෙන බව දෙවියන් වහන්සේට විරුද්ධව තමයි මේ ඔක්කොම කරන්නේ. අපි බැලුවානේ දෙවියන් වහන්සේ නැතුව මනුෂ්‍යයට ජය ගන්න පුළුවන් කියන ආකල්පය පෙරදරි කරගෙන තමයි මනුෂ්‍ය පාලන ව්‍යුහය, විද්‍යාවන්, සමාජ ක්‍රම, ආගම් ඔක්කොම බිහි වුණේ. දෙවියන් වහන්සේ නැතුව අපිට පුළුවන්. දෙවියන් වහන්සේ ඕනේ නැහැ. දෙවියන් වහන්සේ නැතුව අපි කරලා පෙන්වන්නම් කියන එක තමයි මෙච්චර කල් කළේ. හැබැයි ඒ ඔක්කොම අසාර්ථකවයි. අන්තිමට දෙවියන් වහන්සේට විරුද්ධ පුත්‍රයා, මනුෂ්‍ය පුත්‍රයා නැගිටින්නට නියමිතයි. අන්න ඒ තැනැත්තා තමයි අන්ත ක්‍රිස්තුස් කියලා හඳුන්වන්නේ. දෙවියන් වහන්සේගේ ස්වරූපයට ප්‍රතිවිරුද්ධ මනුෂ්‍ය පාලනය මුදුනට රැගෙන එන තනි
මුළු ලෝකෙම තනි පාලන තන්ත්‍රයකට අරගන්න පාලන ව්‍යුහය ගොඩනැගෙන්නට නියමිතයි. ඒකට මේ සියලු ආගම් වලින් සියලු දේශපාලනික ක්‍රමවලින් සහාය ලැබෙනවා. සියලු ලෝක සංවිධාන වලින් සහාය ලැබෙනවා. එම සියලු සහායෙන් යුක්තව සමාදානෙන් යුක්තව මෙම තනි පුද්ගල පාලකයා මුලින්ම බිහි වෙන්නට නියමිතයි. ඊට පස්සේ ඔහු කරන්නේත් අර කලින් හිටපු අධිරාජ්‍යයන් විසින් කරපු ටිකම තමයි. තමන්ගේ බලය උදෙසා මනුෂ්‍යයන්ව පාවල දෙන්නත් තමන්ගේ ඒකාධිපතිත්වය පතුරුවමින් මුළු ලෝකය මහා විනාශයකට රැගෙන යාම තමයි ඔහුත් කරන්නේ. ඉතින් අපිට මේ පොළොවේ පටන් ගත්ත තැන ඉඳලා අද දක්වාම බලද්දී මේ අපි සාකච්ඡා කරපු සම්පූර්ණ කාරණා දිහා බලද්දී මොකද්ද පැහැදිලි වෙන්නේ? මිනිස්යන්ගේ කිසිම ක්‍රමයකට මිනිස්යාට ගැළවීමක් දෙන්න බැරි වෙලා තිබෙනවා. මිනිස්යාගේ සාමාන්‍ය අහිංසක මිනිසුන්ගේ ජීවිත උදෙසා මැදහත් වුණ කෙනෙක් නැහැ. අනාගතයේදී එහෙම මැදහත් වෙන්නෙත් නැහැ. කිසිම සංවිධානයක් හෝ මිනිසෙක් එලෙස සාමාන්‍ය මිනිස්යාගේ යහපත උදෙසා මැදහත් වෙලා නැහැ. එසේ වුවත් අපි මේ සමරන්නට යන පාස්කුව කියලා කියන්නේ කුමක්ද? මේ මුළු මනුෂ්‍ය සංහතියේම නායකයන් තමන්ගේ අභිලාෂයන් උදෙසා මිනිස්යන්ව පාවිච්චි කරලා මිනිස්යන්ගේ ලේ දහඩිය මතින් මිනිස්යන්ගේ කැපකිරීම මිනිස්යන්ගේ වේදනාවල් මතින් තමන්ගේ අධිරාජ්‍යයන් තමන්ගේ දර්ශන තමන්ගේ ආගම් තමන්ගේ විද්‍යාවන් ගොඩනගා ගත්තා. මනුෂ්‍ය පාලනවල හැටි එහෙමයි. හැබැයි ජේසුස් වහන්සේ නැමති දෙවියන් වහන්සේගේ පුත්‍රයා කුමක්ද කළේ? තමන්ගේ ලේ සහ තමන්ගේ ජීවිතය තමන්ගේ ආසාව මනුෂ්‍යයා උදෙසා පූජා කරනු ලැබුවා. අන්න ඒ මහත් වූ පූජාව මනුෂ්‍යයා උදෙසා තමන්ගේ ජීවිතයේ කැපකරපු එම එම සැබෑ පූජකත්ව ස්වරූපය එම දෙවියන් වහන්සේගේ සැබෑ පුත්‍රයාගේ ස්වරූපය සිහිකරවන මනුෂ්‍යයා වෙනුවෙන් ජීවිතයේ පුද කරපු ජේසුස් වහන්සේගේ එම අධික වෙහෙසින් අමාරුවෙන් කළ පූජාව සිහිකරන සමයට තමයි අපි මේ පය තබමින් සිටින්නේ. පහුගිය දවස්වල අපි මේවා අධ්‍යයනය කළා මෙහි ආරම්භය කොහොමද වුණේ කියලා. එහිදී අපි දැක්කා මුල් අවදියේ දෙවියන් වහන්සේගේ සෙනඟගේ පාප උදෙසා බැටළුවන්ව පූජා කරනු ලැබුවා. අහිංසක බැටළුවෙක් මතින් එම සියලු වැරදි ගමන් කළා. ඒ තුලින් ඊශ්‍රායල්වරුන්ට නැවත දෙවියන් වහන්සේත් එක්ක සමගිකම తాවකාලිකව හෝ ටිකෙන් ටික හෝ පවත්වගෙන යන්න දෙවියන් වහන්සේ අවස්ථාව දුන්නා. හැබැයි ක්‍රිස්තුස් වහන්සේ මොකද්ද කළේ? තමන්ගේ ජීවිතය කියන මිල මුළුමනින් ගෙවලා මුළු පොළොව වාසීන්ට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍ය පසුබිම උන්වහන්සේ විසින් ගොඩනගලා දුන්නා. මුළු පොළොව වාසීන්ගේ පාපය ඔවුන්ගේ අකීකරුකම් ඔවුන්ගේ සියලු මුරන්නුකම් ජේසුස් වහන්සේ තමන්ගේ ලේවලින් තමන්ගේ මාංශයෙන් දරාගත්ත පාස්කු සමයට තමයි අපි මේ ටිකෙන් ටික ලං වෙමින් සිටින්නේ. එදා අහිංසක බැටළුවෙකින් එම පාපය ගෙවනු ලැබුවා. අද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමති අපගේ රජතුමා අපේ සැබෑ පාලකයා මනුෂ්‍යයා වෙනුවෙන් තමන්ගේ ජීවිතය ඉදිරියට පූජා කරපු අපේ සැබෑ පාලකයාගේ එම කැපකිරීම තමයි මෙන්න මේ පාස්කු සමයේදී අපි සමනු ලබන්නේ. මනුෂ්‍යයන් ගොඩනගපු සියලු ක්‍රම අසාර්ථක වෙද්දී මනුෂ්‍යයන් ගොඩනගපු සියලු ක්‍රමවල නායකයන් පාලකයන් තමන්ගේ වාසියට මනුෂ්‍යයන් උපයෝගී කරගනිද්දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුමක්ද කළේ? මනුෂ්‍යයන් උදෙසා තමන්ගේ මුළු ජීවිතේ කැප කරලා මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ සදාකාලික පරිපූර්ණ ආශිර්වාදය ලැබීමේ අවස්ථාව උන්වහන්සේගේ ලේ මතින් උන්වහන්සේ නැවත ගොඩනගලා දුන්නා. දැන් උන්වහන්සේ අදහා ගන්න සියලු දෙනාට දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වනට බලය ලබා දෙනු ලැබේ. උන්වහන්සේ තමන්ට පැමිණි සියලු දුෂ්කරතාවයන් ජයගෙන සියලු මිනිස්යා උදෙසා තම කැමැත්ත අතහැර තම වේදනා දරාගෙන මිනිස්යන්ට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්නට අවශ්‍ය පසුබිම උන්වහන්සේ විසින් නිර්මාණය කළ දීලා තිබෙනවා. එම නිසා මෙච්චර කාලයක් පොළොවට ගැලවුම් කරුවෙක් හිටියේ නැහැ. මේ ජේසුස් වහන්සේ පැමිණෙන තුරු මනුෂ්‍යයන් උදෙසා කල්පනා කරන්න කෙනෙක්, මනුෂ්‍යයාගේ දුක වේදනා බලලා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න කෙනෙක් කවුරුවත් හිටියේ නැහැ.
කලින් අධ්‍යයනය කළා වගේ සියලුම අධිරාජ්‍යයන් තමන්ගේ යහපත උදෙසා වැඩ කළා. හැබැයි යේසුස් වහන්සේ තමන්ගේ යහපත උදෙසා වැඩ කිරීම පසක තබලා සාමාන්‍ය සමස්ත ලෝකවාසීන්ගේ ඔබ දැන් මේ අහගෙන ඉන්න හැම කෙනෙක්ගේම පෞද්ගලික ජීවිත උදෙසා ඔබ ගත කරන ඔබගේ පෞද්ගලික ජීවිත ගැන යේසුස් වහන්සේ කල්පනා කළා. ඔබ එකිනෙක කෙනා උන්වහන්සේ නමින් හඳුනනවා. ඔබ කවුද? දැන් මේ ඔබ ඉන්නේ කොහෙද? ඔබ ඉන්න රට, ඔබගේ නම කුමක්ද? ඔබගේ ස්වරූපය කුමක්ද? ඔබගේ සියලු වේදනා, ඔබගේ හදවතේ තිබෙන ප්‍රශ්න, ඔබගේ හදවත්වල දැවෙන පීඩන ඔබගේ ළඟම ඉන්න අයවත් දන්නේ නැහැ. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ විමසමින් සිටිනවා මේ වෙලාවේ. උන්වහන්සේ මීට වසර 2000 ගණනකට පෙර තම ජීවිතය ඔබ උදෙසා කැප කළා. මෙවන් පාස්කු සමයක ඒ වෙන දෙයක් උදෙසා නොවේ. මේ පොළවේ අසාර්ථක පාලන ක්‍රමය නිමා කරලා දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ රාජ්‍ය පාලනය පොළොවට ගේන්න අවශ්‍ය නිසා දැන් උන්වහන්සේ අනුව එන්නේ කවුද? උන්වහන්සේ අනුව මේ පොළවේ වේදනා ගැන බලන්නේ නැතුව තම කැමැත්ත නසාගෙන ක්‍රිස්තුස් වහන්සේ ගිය මාර්ගයේ උන්වහන්සේත් එක්ක යන්න කැමති වෙන්නේ කවුද? උන්වහන්සේ ගැන තව තව සොයලා දැනගන්න කැමති වෙන්නේ කවුද? උන්වහන්සේ කියපු විදිහට දෙවියන් වහන්සේට තමන්ගේ ජීවිතය අවනත කරගෙන කීකරු වෙන්න කැමති වෙන්නේ කවුද? මෙච්චර කාලයක් ගත කරපු උඩඟු මාර්ග අතහැරලා අපිට දෙවියන් වහන්සේ නැතුව පුළුවන් කියලා හිතාගෙන හිටපු එම උඩඟු සිතුවිලි අතහැරලා අපිට ඔබ වහන්සේ නැතුව මුකුත් කරගන්න බැහැ කියන තැනට අවංක සිතින් යටහත් වෙලා ජේසුස් වහන්සේ අනුව එන්න සූදානම් කවුද? අන්න ඒ යටහත් මනුෂ්‍යයන් උදෙසා ජේසුස් වහන්සේ සොකීය ජීවිතය පූජා කරපු පාස්කු සමය වෙතටයි අපි මේ පැමිණෙමින් සිටින්නේ. අන්න ඒ අධික කැපකිරීම සොකීය ලේවලින් කරපු පූජාවෙන් ඔබ උදෙසා ගොඩනගපු පාලම දිගේ ඔබට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. තවදුරටත් ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙම පාස්කු සමයේ කරපු ක්‍රියාවන් සහ මේ පාස්කුවේ සැබෑ අරමුණු සහ මෙහි අපි අපේ ජීවිත තවදුරටත් මේ පාස්කුවත් එක්ක අපි නිවැරදි කරගත යුත්තේ කෙසේද? අපේ අරමුණු කෙසේ විය යුතුද කියන දේවල් ගැන අපි ඉදිරි දවස්වලදී නැවත වතාවක් අධ්‍යයනය කරමු. අපි මේ වෙලාවේ ඔබගෙන් සමුගන්නවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි.